හොඳයි. ගිණුම් කරන සමීකරණය ගත්තාම ටිකක් මෑත භාගයේ වැඩි ලකුණු ප්‍රමාණයක් දුණු පාඩමක් වෙනවා. කියන්න බලන්න. දැන් පහුගිය අවුරුද්දේ ගිණුම් කරන සමීකරණයට ලකුණු කීයක් දුන්නද? පහුගිය අවුරුද්දේ ගිණුම් කරන සමීකරණයට ලකුණු කීයක් හමු වුණාද? ලකුණු 40ක්. ලකුණු 40ක් හමු වුණා. ලකුණු 40ක් අපි දන්නවා සමාගම් ගන්නටත් 40යි. සමීකරණයටත් 40යි. ඉතින් සමාගම් ගන්න හදන්න යන තරම් වෙලා යන්නේ නැහනේ. සමීකරණ කරක් හදාගන්න. ඒ නිසා නිකන් ළමයින්ට බෝනස් දෙන්න දුන්නු පාඩමක් වගේ කියන්න පුළුවන් සමීකරණ. ඉතින් අපි කරන්න බලාපොරොත්තු වෙන මේ පන්තියෙන් ගිණුම් කරන සමීකරණයේ මුල ඉඳන් මතක් කරන්න යනවා. ඒත් එක්ක MCQ ආශ්‍රිතව කොහොමද මේක හදන්නේ කියලා මම අතරම කියනවා නම් 2020 A level paper එකේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ අද දවසේ. මොකද මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක 2020 paper එකක් ඉදිරියට කරන්න. මම ඒතර 20 ඇර ඉතුරු සියලු ප්‍රශ්න කරනවා 19 වෙනකම්ම. 2020 අපි paper එකම මේ වගේ ක්ලාස් එකකින් මුළු paper එකම බිඳුවේ ඉඳන් පටන් ගන්න ඩිස්කෂන් එකක් කරනවා. ඒ නිසා අපි ඒක full paper එකක් විතර සාකච්ඡා කරන්න තියාගෙන අනිත් සියලු ප්‍රශ්න සාකච්ඡා කරන අතර මම කියන්නේ මේ rapid revision වැඩසටහනේදී 2020 ආපු ප්‍රශ්න කරන්න යන්නේ නැහැ දැනට. මොකද 2020 MCQ එක second paper එකයි. මම full paper එකක් විතර ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නම්. ඔයාලා දැනට කරලා තියෙනවා නම් හොඳයි. කළා නැත්නම් අපි ඒක full paper එකක් විතර කරලා බලමු අපිට ලකුණු කීයක් විතර ස්කෝර් කරගන්න පුළුවන්ද කියලා. right. එතකොට ගිණුම් කරන සමීකරණය ගත්තාම ගිණුම් කරන පද අතර විවිධ සම්බන්ධයක් තියෙනවා. ගිණුම් කරන පද පහයිනේ. අපි කලින් පන්තියෙන් ඉගෙන ගත්තා. ඒවා තමයි වත්කම්, වගකීම්, හිමිකම, ආදායම් සහ වියදම්. ඔය පද පහ අතර අපි හදාගන්න සම්බන්ධය තමයි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. මිනිසෙක් ඉස්සෙල්ලාම ව්‍යාපාරයක් පටන් ගන්නකොට එයා ව්‍යාපාරයට කිසියම් මුදලක් යෙදුවා. අපි දන්නවා වත්කම් වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. රායිතිකාරයා රුපියල් ලක්ෂයක් දාලා ව්‍යාපාරය පටන් ගත්තා නම් ව්‍යාපාරේ වත්කම් වැඩි වෙනවා. ඒත් එක හිමිකම වැඩි වෙනවා. අපිට කියන්න පුළුවන් එනම් වත්කම් සමානයි හිමිකම්. මේක තමයි මූලිකම ගිණුම් කරන සමීකරණය කියලා අපි සලකන්නේ කිසිදු බාහිර වගකීමක් නැති වෙලාවෙදී. ඒ කියන්නේ අයිතිකාරයා බාහිර වගකීම් මුකුත් අරගෙන නැහැ, ණය මුකුත් අරගෙන නැත්තම් ව්‍යාපාරේ සියලු වත්කම් ටික එයාට අයිති. මෙන්න ව්‍යාපාර ගිණුම් කරන සමීකරණේ පළවෙනි අවස්ථාව. වත්කම් සමාන හිමිකම්. හැබැයි මේ ව්‍යාපාරේ බාහිර වගකීම් තියෙනවා නම් ණය මුදලක් කිම අරගෙන තියෙනවා නම් අපි හිතමු අයිතිකාරයා බිස්නස් එකට දාලා තියෙනවා ලක්ෂ 4ක්. ඊට අමතරව ණය මුදලක් අරගත්ත ලක්ෂයක්. ඒතර අයිතිකාරයා දාපු ලක්ෂ 4යි ණය විදිහට ගත්ත ලක්ෂය කියන්නේ ව්‍යාපාරයේ ඔක්කොම වත්කම් ටික ලක්ෂ 5යි. හැබැයි එතනින් අයිතිකාරයා දාලා තියෙන ලක්ෂ 4යි කියන්නේ හිමිකම ලක්ෂ 4යි. බාහිර පාර්ශ්වයන්ගෙන් අපි ලක්ෂක ණයක් ගත්තනම් ඒ ලක්ෂ කියන්නේ වගකීමක්. එතින්දී අපිට කියන්න පුළුවන් ගිණුම් කරන සමීකරණේ වත්කම් සමානයි හිමිකම දන්න වගකීම් කියලා. මේ තියෙන ගිණුම් කරන සමීකරණේ තව පැත්තක්. මෙතන ගිණුම් කරන සමීකරණේ තව පැත්තක්. මෙන්න ආරම්භක අවස්ථාව බාහිර වගකීම් නැහැ. මේ සමීකරණෙට බාහිර වගකීමුත් තියෙන සමීකරණ. තුන අපිට කියන්න පුළුවන් මේ සමීකරණ තව ටිකක් මොඩිෆයි කරත හැකි.
මොකද දැන් වත්කම් වගකීම් හිමිකම් කියන තුනම ආවන සමීකරණයට. ඔන්නම් ආදායම් හා වියදම් කියන දෙකත් දාලා අලුත් සමීකරණයක් හදාගන්න පුළුවන්. මොකද ආදායමක් ලැබෙන්න වැඩි වෙනවනේ හිමිකම්. ආදායම් ලැබෙන්න හිමිකමට බලපාන. වියදමක් දරන්න ඒක හිමිකම අඩු වෙන්න බලපානවා. ආදායම් ලැබෙද්දී හිමිකම වැඩි වෙනවනේ. අපි නිර්වචන වලදී කතා කළේ. වියදම් දරද්දී හිමිකම අඩු වෙනවා. ඒ පදනමෙන් ගිහිල්ලා කෙනෙකුට පුළුවන් මෙන්න මේ පද තුනේ සමීකරණය මෙන්න මේ විදිහට මොඩිෆයි කරන්න. වත්කම් සමානයි හිමිකම දන වගකීම් අපි දැන් දන්න කතාවනේ. කෙනෙකුට පුළුවන් ආදායම් නිසා හිමිකම වැඩි වෙනකොට හිමිකමට එකතු කරනවා ආදායම්, හිමිකමෙන් අඩු කරනවා වියදම්. එතකොට පද පහ ඔය විදිහට මූට්ටු කරගන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම දන ආදායම් ඍණ වියදම් දන වගකීම්. එතකොට ඕක දැන් මොඩිෆයි කරලා ගන්න පුළුවන්. වත්කම් මේ ඍණ වියදම් කියන එක මෙහෙට ගෙනල්ලා ධන වියදම් කරන්න. සමානයි හිමිකම ධන ආදායම් දැන් ඍණ වියදම් මෙහෙට ධන වියදම් වෙලා ගිය නිසා ඉතුරු වෙනවා වගකීම්. මේ අවස්ථා දෙකේදීම පද පහම දාපු සමීකරණයක් හැදලා තියෙනවනේ. වත්කම් සමානයි හිමිකම ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම් කිව්වත් වත්කම් ධන වියදම් සමානයි හිමිකම ධන ආදායම් ධන වගකීම් කියලා කිව්වත් මේ සමීකරණ එකයි. ඒ අතරම මේක ගිණුම් කරන සමීකරණේ තුන්වෙනි අවස්ථාව කියලා අපිට කියන්න පුළුවන්. එතකොට ළමෙක් අහනවා මේක රඳවගත්ත ලාභය කියන එක මූට්ටු කරලා අහන්න පුළුවන්ද? ඔව්. රඳවගත්ත ලාභය කියන්නේ ව්‍යාපාරයේ විසින් ලබන ලද ලාභවල එකතුව. ඉතින් එතකොට ආදායම් ඍණ වියදම් කියන එක දානවා වෙනුවට ඔයාලා දන්නනේ ආදායම් ඍණ වියදම් කියන්නේ ලාභය කියලා. ඒතර හිමිකම දන ලාභය කියලා මේක යන්න පුළුවන්. හිමිකම දන රඳවගත්ත ලාභය. වත්කම් සමානයි හිමිකම දන ලාභය දන වගකීම්. ඒ වගේ විවිධ ස්වරූප වලට මේ සමීකරණ හදන්න පුළුවන්. දැන් ඔය එක එක ස්වරූප මේකේ තිබ්බට බොහෝ වෙලාවට අපි දැකලා තියෙන ඒ ලෙවල් අතීතේ මෙන්න මේ සමීකරණ තමයි අපිට දෙන්නේ. වත්කම් සමානයි හිමිකම දන වගකීම්. ඕක තව පොඩ්ඩක් ඉතින් දීර්ඝ කරනවා. වත්කම් කියන එක නිකන් දෙන්නේ නැතුව අපිට කියනවා යන්ත්‍ර ධන, තොග ධන, ණය ගැතියෝ ධන, මුදල්. අපි දන්නවා යන්ත්‍ර ධන, තොග ධන, ණය ගැතියෝ මුදල්. සියල්ල වත්කම්නේ. සමානයි හිමිකම ධන වගකීම්. වගකීම් කියලා කියන්නේ නැතුව කියනවා බැංකු ණය ධන, ණය හිමියෝ ධන, උපචිත වියදම්. ඒත් ওই සමීකරණම තමයිනේ. ඒතර වරුණ මම මේක දීර්ඝ කළ දෙන්න පුළුවන්. යන්ත්‍ර ධන, තොගය ධන, ණය ගැතියෝ ධන, මුදල් සමානයි හිමිකම ධන, බැංකු ණය ධන, ණය හිමියෝ ධන, උපචිත වියදම්. ඉතින් කොහොම කිව්වත් මේක තමයි සමීකරණ. මේ පද පහ ආදායම් හා වියදම් කියන දෙක දාපු සමීකරණ දීලා තිනවා අඩුයි. නමුත් දීලා නැහැ කියන්න බෑ. හරි. ඉතින් මේක තමයි ගිණුම් කරන සමීකරණයේ විවිධ ස්වරූප. බලන්න ඔයාලගේ නෝට් එක. ගිණුම් කරන සමීකරණයට ඇවිල්ලා කියවන්න ගිණුම් කරන සමීකරණය විවිධ ගිණුම් අතර ඇති සම්බන්ධතාවයේ ගිණුම් කරන සමීකරණයක් ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම ගිණුම් කරන සමීකරණය ලෙස හැඳින්වේ. මෙම සමීකරණය විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් කළ හැකිය. ව්‍යාපාරයක් ආරම්භ කරපු අවස්ථාවේ ගිණුම් කරන සමීකරණයේ පහත පරිදිය වත්කම් සමානයි හිමිකම. බාහිර වගකීම්ද තියෙනවා නම් මෙන්න සමීකරණේ
වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ආදායම හා වියදම්ද තියෙනවා නම් සමීකරණ පුළුවන් ලියා ගන්න වත්කම් ධන වියදම් සමානයි හිමිකම ධන වගකීම් ධන ආදායම්. ඉතින් කෙනෙකුට ඕනනම් ඔතන ලියලා තියාගන්න මෙන්න මේ ස්වරූපෙත් නේ. වත්කම් සමානයි හිමිකම ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම්. ඒකත් ගිණුම් කරන සමීකරණ ඉදිරිපත් කරන්න පුළුවන් කිසියම් ස්වරූපයක්. ඒ ඕනෙම ස්වරූපෙන් අපිට පුළුවන් ගිණුම් කරන සමීකරණ පෙන්වන්නනේ. ඔතන මම කියනවා ගණනය කිරීම වලට අපිට යොදා ගන්න වෙන සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ඒට හේතුව වන්නේ ඕනෑම ගනුදෙනුවක් එම සමීකරණයට වාර්තා කිරීමට ඇති හැකියාවයි. මම මේ ප්‍රශ්නාංක දානකොට මේ වැඩසටහන පුරාවටම ප්‍රශ්නාංක ඉස්සරහට යන්නේ මේ විදිහට. දැන් මම සමීකරණය යටතේ මේක පළවෙනි ප්‍රශ්නේ වුණාට අපි මේ වෙනකොට කතා කරපු ප්‍රශ්න 26ක් තියෙනවා. ඒක 27 විතර යනනම් හිතට ඔයාලට ඕන තැනක ප්‍රශ්න අංකය කියලා අහන්න පුළුවන්. නැත්නම් ඕක පැටලෙනවා ඊට පස්සේ. කොයි හරි තැනක අවුලක් આવොත් කියත හැකි අපි හදපු මෙන්න මේ රැපිඩ් රිවිෂන් එකේ මෙන්න මේ ප්‍රශ්නේ කොහොමද මේක මෙහෙම වුනේ ඇයි මේකයි අපිට මේ උත්තරය ආවේ. අන්න ඒ විතර අහන්න පුළුවන් වෙන්නේ මම මේ වැඩසටහන එහෙම අරගෙන ආවේ. මොකද මාස කීපයක් ඇතුළත වැඩ ඉවර වෙන නිසා මේ ප්‍රශ්නන්ක මම මේ විදිහට දැම්මා. හරි. අපි කරන්න යන්නේ මේකයි. අපි ඉස්සෙල්ලාම මේ සමීකරණ පාඩම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියන්නේ ව්‍යාපාරයක තියෙන එක එක ගනුදෙනු අරගෙන අපි සමීකරණයට දාලා බලමු. හරිද? අපි පළවෙනි ප්‍රශ්නේ විතර තෝරගන්නවා. ලොකු ප්‍රශ්නයක්. එක ස්වරූපවල ගනුදෙනු 30ක් 40ක්. අපි ඉස්සෙල්ලාම සමීකරණයට දාලා බලනවා. අපි බලමු ඔයාලට මේක සමීකරණයට දාගන්න පුළුවන් දරේට. පුළුවන් නම් ඊට පස්සේ යමු ඊළඟ ස්ටෙප් එකට. ඒතර බලන්න. මෙතන කියන්නේ පහත දක්වා ඇති එක් ව්‍යාපාර ගනුදෙනුව ගිණුම් කරන සමීකරණ යටතේ දක්වන්න. අර පින්නදී මම උතන දාලා තිනවා ගනුදෙනුව 1 සිට 40 දක්වානේ. ඉක්මනට ගනුදෙනුව 40 සමීකරණයට දාගෙන යන්න බලන්න. ඔයාලට ඔය 40 දාගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් මූලිකව ඔයාලට ගනුදෙනුවක් සමීකරණේ වාර්තා කරගන්න දැනුම තියෙනවා කියලා. හරිද? ඔයාලා ගාව තියෙනවා PDF එකක් print out දාගත් එකක්. එකෙන් බලාගෙන ඉක්මනට ඔය ටික දාගෙන යන්න බලන්න සමීකරණයට. කෙනෙක් අහනවා වත්කම් පැත්තට වියදම් ගේන්න හේතුවක් තියෙනවද? මං හේතුව පෙන්නුවා. මෙතන මේ ඍණ වියදම් කියන එක මෙහෙටදී ධන වෙනවනේ සමීකරණයට. ගිණුම් කරන සමීකරණේ අපි දන්නවනේ ඕනෙම සමීකරණයක් ඉදිරිපත් කරද්දී හිමිකම ධන ආදායම් ඍණ වියදම් කියන එක මෙහෙට වෙදි ධන වෙනවා. මේක ගේන්න හේතුව තමයි ධන ඍණ දෙකම තියාගෙන හදනවට වඩා ධන ලකුණු විතරක් තියාගන්න එක හොඳයි. ඒත් එක මේකට තව හේතුවක් තියෙනවා. මේ සමීකරණයෙන් තමයි හරබර හැදෙන්නේ නේ. වත්කම් ධන වියදම් කියන දෙක වැඩි වුණොත් හර අඩු වුණොත් බැර. ඒ කියන්නේ ද්විත්ව සටහන් මූලධර්ම හැදෙන්නේ මෙහෙම. පද පහේ සමීකරණේ මේ පැත්තට ධන ගෙනල්ලා. ඒක තමයි මේක මෙහෙම ගේන්න හේතු උනේ. හරි. ඉක්මන් කරන්න බලන්න. අද දවසේ අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයි කවුරුත් ඉන්නවද? ඉස්සෙල්ලාම අදාපු ළමයි ඉන්නනම් පොඩ්ඩක් දාන්න බලන්න.
ඉක්මනට හදාගෙන යන්න. බලන්න තනියෙන් කොච්චර දුරට කරගන්න පුළුවන්ද කියලා. මෙතන දාන්න ඕනේ සමීකරණය තමයි වත්කම් සමාන හිමිකම දන වගකීම් කියන සමීකරණය දාන්න. මම තව විනාඩි 5ක් විතර දීලා හදන්න පටන් ගන්නම්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට දාගෙන යන්න බලන්න ඔය 40.
right බලමු. මම එක ඉස්සෙට ගණතුණු ටික සමීකරණයට දානවා පැහැදිලි කර කර. අතන මේවා දැමීමේ ගැටලු තියෙනවා නම් ඒත් එක්ක ඔයාලට අල්ල ගන්න පුළුවන්. බලන්න. ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමාන හිමිකම දන්න වගකීම් 1 හිමිකරු විසින් 1,50,000ක් ප්‍රාග්ධන යෙදුවා. ඒතර ව්‍යාපාරයට සල්ලි දානකොට 1,50,000ක් වත්කමක් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. වත්කම මුදල් හිමිකම යටතේ වල ලියනවා නම් ප්‍රාග්ධන යෙදවීම. මෙතන මුදල් කියලා ලියන්න පුළුවන්. මෙතන ප්‍රාග්ධන යෙදවීම. 2 බැංකු ණයක් ලබා ගත්ත 20000යි වත්කමක් වැඩි වෙනවා 20000කින් වගකීමක් වැඩි වෙනවා වගකීම තමයි බැංකු ණය. 3 බැංකු ණය ආපසු ගෙවුවා 10000යි. ගත්ත බැංකු ණය ආපසු ගෙවුවා නම් මේකෙම අනිත් පැත්තනේ. වත්කමක් අඩු වෙනවා වගකීමක් අඩු වෙනවා. 4 ලී බඩු මිලට ගත්තා. ලී බඩු ගන්න සල්ලි ගෙවලා. එක වත්කමක් අඩු වෙනවා ලී බඩු මුදල්. තව වත්කමක් වැඩි වෙනවා ලී බඩු. අඩු උනේ මුදල් වැඩි උනේ ලී බඩු. 5 යන්ත්‍රයක් ණයට ගත්ත 15000යි. වත්කමක් වැඩි වෙනවා 15000කින් වැඩි වෙච්ච වත්කම යන්ත්‍ර ගත්තේ ණයට නම් වගකීමක් වැඩි වෙනවා 15000කින් මේක ණය හිමි. 6 යන්ත්‍රයක් අත්පිට මුදලට වික්කා 30000යි. වත්කමක් අඩු වෙනවා 30000කින් යන්ත්‍ර අත්පිට මුදලට වික්ක නිසා මුදල් වැඩි වෙනවා 30000කින්. ඊළඟට ගණුදුන අංකය 7 මෝටර රථයන් ණයට වික්ක 20000කින් වත්කමක් අඩු වෙනවා 20000ක් මෝටර රථ. දැන් වත්කමක් අත්පිට මුදලට විකනපු වෙලාවේ අපි දැක්ක මුදල් එන්නේ. ණයට වික්ක නම් මේ 20000ට අදාළව ණය ගැතියෙක් එනවා. 8 අත්පිට ගැනුම් කියන්නේ සල්ලි ගෙවලා භාණ්ඩ ගත්තා. අත්පිට ගැනුම් 15000යි. 15000ක් මුදල් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙනවා භාණ්ඩ. නැත්නම් තොගය. 9 අත්පිට විකුණුම් 40000යි. 9 ණයට ගැනුම් 30000යි. වත්කමක් වැඩි වෙනවා 30000කින් භාණ්ඩ. ගත්තේ ණයට නිසා වගකීමක් වැඩි වෙනවා 30000කින්. ණය හිමියෝ ඒක වෙළඳ ගෙවිය යුතු දෑ කියලා කියන්න පුළුවන් ණය හිමියෝ කියනවා වෙනුවට. කඩේ විකුණන්න හිතාගෙන භාණ්ඩ ගත්තා කියන්නේ ඒ ඇති වෙන ණය හිමියා අපි කතා කරන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. වර්තමානයේ ණය හිමියා කියන වචනයට වඩා යෙදෙන වචනේ තමයි වෙළඳ ගෙවිය යුතු දෑ. අංකය 10 අත්පිට විකුණුම් 40000යි ලාභ නොමැති බව සලකන්න. භාණ්ඩ වගේක් අත්පිට විකුණන 40000කට ලාභ නැතුව. එතකොට වත්කමක් අඩු වෙනවා 40000කින් භාණ්ඩ. තව වත්කමක් වැඩි වෙනවා 40000කින් මුදල්. මෙතන ලාභ නැහැ. කියන්නේ හිමිකමට සම්බන්ධයක් නැහැ. 11 ණයට විකුණුම් 18000යි ලාභ නොමැති බව සලකන්න. අපි 18000ක භාණ්ඩ ණයට විකුණලා ලාභ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕනේ? වත්කමක් අඩු වෙනවා 18000කින් භාණ්ඩ. වත්කමක් වැඩි වෙනවා 18000කින් ණය ගැති. නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ. මෙතන ණය ගැතියා කියන වචනයට වඩා යෙදෙන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියන වචනේ තමයි වර්තමානයේ.
අංකය 12 ආපසු යොම් 5000 විකිණීමේදී ලාභ නොමැති බව සලකන්න. මේ විකුණපු භාණ්ඩ ආපසු යවනවා. මේකෙම අනිත් පැත්ත. විකුණද්දී ලාභ තිබිලත් නැහැ. එතකොට වෙන්න ඕනේ වත්කමක් වැඩි වෙනෝනේ 5000කින්. ඒක තමයි භාණ්ඩ. විකුණද්දී අඩු වෙච්ච වත්කම දැන් එනවා. ණය ගැතියා කියන වත්කම අඩු වෙනවා. ඉස්සර කරපු සටහනම එහෙම අනිත් පැත්ත ගහන්න. 13 ආපසු යවුම්. අපි දන්නවා අපි ආපසු යවන්නේ ණයට ගත්ත භාණ්ඩ. 8000ක භාණ්ඩ ආපසු යවනකොට වත්කමක් අඩු වෙනවා. අඩු වෙන්නේ භාණ්ඩ. ආපසු යවන්නේ ණය හිමියන්ට. ඒතර ණය හිමියා කියන වගකීම නැත්තම් වෙළඳ ගෙවිය යුතු දෑ කියන වගකීම අඩු වෙලා යනවා. 14 මුදල් ගැනිලි 2000යි වත්කමක් අඩු වෙනවා 2000කින් මුදල් හිමිකම අඩු වෙනවා 2000කින් ගැනිලි. ඊළඟට අංක 15 භාණ්ඩ ගැනිලි 4000යි. වත්කමක් අඩු වෙනවා 4000කින් භාණ්ඩ හිමිකම අඩු වෙනවා 4000කින් ගැනිලි. ඇත්තටම ඔය පළවෙනි ගනුදෙනු 15 තුල තිබ්බේ බේසික් මූලිකම කතන්දර. මම ආසයි පොඩ්ඩක් ඔයාගේ අවධානය මෙන්න මෙතෙන්ට දෙන්න අහගෙන ඉන්න. මම මේවා පැහැදිලි කරගෙන යන්න ළමයි පැහැදිලි කරනකොට ඔයාලට මොනවා හරි දෙයක් ගැන අදහසක් නැත්නම් මොකද මේක ගණන් හදන අතරම උගන්වන්න තියෙන තියරිය ඔළුවට යවන්නත් ඕනේ. මොකක් හරි දෙයක් ඔයා අලුතෙන් ඉගෙන ගත්තොත් ඔයාට කැමති තැනක ඒක නෝට් කරගන්න. ඔය යන තැනම ඔයා ලියන නෝට් එකේම කොහේ හරි තැනක ඒක ලියා ගන්න. මම ලියන්න කියනකන් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාට තේ හිතෙනවා මේක මට අලුත් දෙයක්. එහෙනම් මම මේක ලියා ගන්නවා. ඉතින් අපි පුළුවන් තරම් ඒ වගේ සිස්ටම් එකකට මෙතන යමු. මොකද නෝට් එකක් කියෝ මේක ලියන්න කියන්න අවශ්‍ය නැහැ. මම කියන දේ ඇතුලේ තියෙන සමරිය එක්ක මම බෝඩ් එකේ අඳිනකොට මොකක් හරි දෙයක් ඒකේ අපි තුමුක ඒක මම දාන පොයින්ට් එක ෂෝට් නෝට් එක මොකක් හරි දානකොට ඔයාට ඒක ලියා ගන්න පුළුවන්. මම බොහෝ වෙලාවට මෙතන මේ ෂෝට් නෝට් ස්වරූපෙට යන්නේ ලොකු නෝට් දෙක දියන එක නෙමෙයි තියෙන්නේ. මොකක් හරි පොඩි ලොජික් එකක් කියනවා නම් ඔයාට ඒක නෝට් ඩවුන් කරගන්න පුළුවන්. රයිට්. සමීකරණ ගානක් හදනකොට මේ ආදායම් හා වියදම් ආශ්‍රිත ගනුදෙනු වෙනකොට දැන් 1 සිට 15 දක්වා එකකවත් මම ආදායම් වියදම් ආශ්‍රිත ගනුදෙනු දාලා නැහැ. නමුත් ආදායම් හා වියදම් ආශ්‍රිත ගනුදෙනු සමීකරණයක දකින්න හම්බුනොත් ඔයාට. කලින් අර සමීකරණේ පැහැදිලි කරද්දිත් මම කිව්වා ආදායම් සහ වියදම් බලපාන්නේ කොහෙටද? හිමිකමට. ආදායම් හා වියදම් බලපාන්නේ කොහෙටද? හිමිකමට. එනෝ ගානක් හදාගෙන යනකොට ආදායම් හා වියදම් ආශ්‍රිත ගනුදෙනු තිබ්බොත් ඔයා ඒවා ගලපන්න ඕනේ හිමිකම යටතේ. සියලුම ආදායම් හා වියදම් ආශ්‍රිත ගනුදෙනු හිමිකම යටතේ ගලපන්න. ගලපනවා කියන්නේ ආදායමක් දැක්කොත් ගිහිල්ලා හිමිකමට එකතු කරන්න. වියදමක් දැක්කොත් හිමිකමෙන් අඩු කරන්න. මොකද හිමිකමට බලපාන ගනුදෙනු හතරක් තියෙනවා. ඒ හතර තමයි ප්‍රාග්ධනය යෙදවීම, ගැනිලි, ආදායම්, වියදම්. යෙදවීම, ගැනිලි, ආදායම්, වියදම් කියන ගනුදෙනු හතර තමයි හිමිකමට බලපාන්නේ. ඒ නිසා අපි මෙතන යෙදවීම හා ගැනිලි කලින් හිමිකමට දැම්මා. ආදායමක් නම් එකතු කළා හිමිකමට, වියදමක් නම් අඩු කළා හිමිකමෙන්. එතකොට ආදායම් හා වියදම් ගැන මට කියන්න තියෙන්නේ ආදායමක් නම් හිමිකමට එකතු කරන්න.
වියදමක් නම් ඒක හිමිකමෙන් අඩු කරන්න. අනිත් වැදගත් කතාව තමයි ආදායම් සහ වියදම් සමීකරණයට දාන්නේ උපචිත පදනම මත. උපචිත පදනම කියලා කියන්නේ ලැබුණද නැද්ද, ගෙව්වද නොගෙව්වද කියලා බලන්න එපා. ලැබුණත් නැතත්, ගෙව්වත් නොගෙව්වත් ඔයා බලන්නේ මේක අපි මේ ඉන්න කාල සීමාවට අදාළද නැද්ද කියලා. උපචිත පදනමේදී බලන්නේ ගෙව්වද නැද්ද කියන එක නෙවෙයි. මේක මේ ඉන්න කාල සීමාවට අදාළද නැද්ද? යම්කිසි වියදමක් හෝ ආදායමක් ගෙව්වත් නොගෙව්වත් ලැබුණත් නොලැබුණත් අපි මේ ඉන්න කාල සීමාවට අදාළයි නම් ඒක ආදායමක් හෝ වියදමක් වෙන්න ඕනේ. එතන ගෙව්වද නැද්ද කියලා නෙවෙයි බලන්නේ අදාළද නැද්ද කියලා. ඒ කියන්නේ මෙහෙම උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කළොත් ඔයාට කියනවා රුපියල් 5000ක ලයිට් බිලක් ගෙව්වා. රුපියල් 5000ක ලයිට් බිලක් ගෙව්වා නම් හිමිකමෙන් අඩු කළා 5000ක් විදුලි බිල, වත්කම් වලින් අඩු කළා 5000ක් මුදල්. එතන 5000ක විදුලි බිල ගෙව්වා. ඔයාට කිව්වොත් 5000ක ලයිට් බිල ආවා. හැබැයි තාම ගෙව්වේ නැහැ. ආවට ගෙව්වේ නැහැ. ගෙව්වත් නැතත් ඔයා හිමිකමෙන් අඩු කරන්න. ඒක තමයි උචිත පදනම කියන්නේ. මොකද ගෙව්වද නැද්ද වැඩක් නැහැ. මේ මාසෙට අදාළයි රුපියල් 5000ක්. අදාළයි නම් හිමිකමෙන් අඩු කළා. ගෙව්ව නිසානේ මුදල් අඩු වුනේ. ගෙවලා නැත්තම් වගකීමකට එකතු කරන්න 5000ක්. වගකීමේ නම තමයි උපචිත විදුලි බිල. ඒතර බලන්න මේක ගෙව්වත් නැතත් අවස්ථා දෙකේදීම හිමිකමෙන් අඩු කරනවා. ගෙව්වා නම් වත්කම් අඩු වෙනවා, ගෙවලා නැත්තම් වගකීම එකතු වෙනවා. ඒවා ඔයා තාමත් වරද්දනවා නම් ඒවත් ටික තමයි මෙතෙන්දී ඔයා ඉගෙන ගන්න ඕනේ. මම මේ වැදගත් පොයින්ට්ස් එක තමයි උගන්වගෙන යන්නේ ඔයාට. ආදායමුත් එහෙමයි. ලද පොලි රුපියල් 10000ක පොලියක් ලැබුණා නම් හිමිකම වැඩි වෙනවා. මේක ලද පොලි කියන ආදායම. ලැබුණා කියන නිසා වත්කමකට එකතු කරනවා මුදල්. ලැබිලා නැත්තම් පොලිය ඒ හිමිකමට එකතු කරන්න ඕනේ ලද පොලි. මුදල් වෙනුවට වත්කමකට එන්නේ ලැබිය යුතු පොලි. ඒතර බලන්න වියදම ගෙව්වත් නොගෙව්වත් හිමිකමෙන් අඩු කළා. ආදායම ලැබුණත් නැතත් හිමිකමට එකතු කළා. වියදම ගෙව්වත් නොගෙව්වත් හිමිකමෙන් අඩු කරනවා. ආදායම ලැබුණත් නොලැබුණත් හිමිකමට එකතු කරනවා. මෙහෙම කරනවාට කියනවා මොන පදනම කියලාද? උපචිත පදනම කියලා. ඒ අනුව මතක තියාගන්න ගිණුම් කරන කියන විෂයේදී ආදායම් සහ වියදම් හඳුනගන්නේ මොන පදනම මතද? උපචිත පදනම මත. දැන් මේ ගණන් ටික හදාගෙන යනකොට ඕක අපිට හොඳටම ටච් වෙනවා. අංක 16 සිට මම කරා යනවා. මම මෙතන පොඩි දේ පවා කරනවා. ඔයාලට තේරෙන්න ඕනේ. මේකෙන් තරමක් කරගෙන යනවා. නමුත් චූටි දේවල් පවා බේසික්. ගෙවු විදුලි ගාස්තු 16000යි. අංක 16. හිමිකමෙන් අඩු කරන්න 16000ක් මේ තියෙන විදුලි ගාස්තු. ගෙවුවා කියන නිසා වත්කමෙන් අඩු කරන්න 16000ක් මුදල්. 17 ලද පොලි 25000යි. ආදායමක් නේ. හිමිකම වැඩි වෙනවා ලද පොලි කියලා. වත්කම් වැඩි වෙනවා 25000කින් මුදල් කියලා. 18 මාසයේ දුරකථන බිල 15000 මෙතෙක් ගෙවා නැත. මාසයේ දුරකථන බිල 15000 තාම ගෙව්වේ නැහැ. ගෙව්වත් නැතත් හිමිකමෙන් අඩු කරන්න 15000ක් දුරකථන බිල. ගෙවලා නැති නිසා වගකීමකට එකතු කරන්න උපචිත දුරකථන බිල. 19 මාසයේ කුලිය ආදායම 30000 මෙතෙක් ලැබී නැත. මාසයේ කුලිය ආදායම 30000යි.
ලැබුණත් නැතත් ආදායම 30000යි. හිමිකමට එකතු කරන්න 30000 කුලී ආදායම්. ලැබිලා නැහැ නේ. ඒ නිසා මුදල් වැඩි වෙන්නේ නැහැ. වෙන වත්කමක් එනවා. ලැබිය යුතු කුලිය. කුලී ආදායම 30යි 30000ම ලැබිය යුතුයි. 20. ඔන්න බලන්න 20 කියවලා. ඉදිරි මාසයේ ප්‍රචාරණ වියදම 8000 මේ මාසයේදීම ගෙවා ඇත. හරිනම් ලබන මාසයේ තමයි මේ 8000 ගෙවන්න ඕනේ. මොකද මේක මේ මාසෙට අදාළ නැහැ. මේක අදාළ ලබන මාසෙට. ඉදිරි මාසයේ ප්‍රචාරණ වියදම 8000 මේ මාසෙදිම ගෙවලා. ඔයාලට තේරෙන්න ඕනේ ගෙවුවා තමයි. ඒ වුණාට අදාළ නැහැ. අදාළ නැත්තම් හිමිකමට ගලපන්න බෑ. ලබන මාසේ එකක් දැම්මම ගෙවුවා කියලා ඒක අපිට වියදමක් වෙන්නේ නැහැ. ඒක වියදමක් ලෙස හඳුනගන්න ඕනේ මේ මාසෙදි නෙවෙයි ලබන මාසෙදි. ඒ නිසා මේ කියන්නේ ඉදිරි මාසයේ ප්‍රචාරණ වියදම 8000 මේ මාසෙදිම ගෙවා ඇත. ගෙවුව නිසා වත්කමකින් අඩු කරන්න මුදල්. ගෙවුවා. නමුත් හිමිකමට කිසි බලපෑමක් නැහැ උතන. වත්කමකටම එකතු කර ගන්න 8000ක් ඉදිරියට ගෙවු වියදම්. වියදමක් වැඩිපුර ගෙවලා. ඒතර අපිට ඒක වත්කමක්. මුදල් කියන වත්කම අඩු වෙලා ඉදිරියට ගෙවු වියදම් කියන වත්කම වැඩි වෙනවා. ඔයා යම් කිසි කෙනෙකුට අලුත් නම් තව ප්‍රැක්ටිස් කරන්න ගණන් හදනකොට. 21. ඉදිරි මාසය සඳහා මේ මාසයේදී ලද පොලිය 6000යි. ඒත් අර වගේම එකක්. 6000ක් මට ලැබුණාට ඒ මේ මාසෙ වෙනුවෙන් නෙවෙයි ඉදිරි මාසෙ වෙනුවෙන්. මට ඕක ආදායමක් නෙවෙයි. මොකද ඕක ලබන මාසයේ ආදායමක්. ඒ කියන්නේ මම ඕක ආදායමක් කියලා හඳුන ගන්න ඕනේ මේ මාසෙදි නෙවෙයි ලබන මාසෙදි. එහෙනම් අපිට කියන්නේ ඉදිරි මාසය සඳහා මේ මාසයේදීම ලද පොලිය 6000යි. වත්කමක් වැඩි වෙනවා 6000කින් මුදල්. ඉදිරියට ලද ආදායම් කියන්නේ මට වගකීමක්. ලබන මාසෙදනේ හම්බ වෙලා තියෙන්නේ. වගකීමකට 6000ක් එකතු කරන්න. ඉදිරියට ලද පොලි. ඉදිරියට ලද ආදායම් කියන්නේ අපිට වගකීමක්. අංකය 22. පසුගිය මාසය සඳහා උපචිත කුලිය මේ මාසයේදී ගෙවුවා. දැන් මේ අන්තිමට මේ කරා යන සෙට් එක වලට තේරෙනවා ඇති මේ ගෙවීම අදාළ නැහැ. පහුගිය මාසයේ උපචිත කුලියයි මේ මාසෙදි ගෙවන්නේ. ඒතර පහුගිය මාසයේ උපචිත කුලිය මේ මාසෙදි ගෙවුවා 3000ක් ගෙවලා. ඒ කියන්නේ වත්කමක් අඩු වෙනවා 3000කින් මුදල්. මේක පහුගිය මාසෙටනේ ගෙවලා තියෙන්නේ. එහෙනම් මේක හිමිකමට සම්බන්ධයක් නැහැ. අදාළ නැහැනේ. ඉතින් පහුගිය මාසයේ වෙනුවෙන් උපචිතව තිබුණා කියන්නේ මේක අපිට වගකීමක් වෙලා තිබුණා. පහුගිය මාසෙදි ගෙව්වේ නැහැ. එහෙනම් පහුගිය මාසෙදි මේක උපචිතයි කියලා සලකන්න ඇති. ඒක මේ මාසෙදි ගෙවනවා කියන්නේ ඒ උපචිත වියදම් කියන වගකීම අඩු වෙනවා. පහුගිය මාසයේ උපචිත ගන්න දැන් ගෙවලා. ඒතර උපචිත වියදම වෙනුවෙන් තමයි ගෙවන්නේ. හිමිකමට සම්බන්ධයක් නැහැ. 23. පසුගිය මාසයේ ලැබිය යුතුව තිබූ කුලිය මේ මාසයේදී ලැබුණා. රුපියල් 2000ක් ලැබෙන්නේ මේ මාසෙ සඳහා නෙවෙයි ගිය මාසෙ සඳහා. වත්කමක් වැඩි වෙනවා රුපියල් 2000කින් මුදල්. දැනටමත් අපි ගාව ලැබිය යුතු කුලිය කියලා වත්කමක් තිබිලා. ඒක අඩු වෙනවා. පහුගිය මාසයේ වෙනුවෙන් ලැබිය යුතුව තිබූ කුලිය මේ මාසෙ ලැබිලා. ලැබිය යුතුව තිබූ කුලිය. මුදල් කියන වත්කම වැඩි වෙලා අර ලැබිය යුතුව තිබූ කුලිය කියන වත්කම අඩු වෙනවා. ඒතරට තේරෙන්න ඕනේ මේ අවස්ථාවේ මම මේ කියන සංකල්පය. ආදායමක් හරි වියදමක් හරි නම් ඒක අදාළයි නම් ලැබුණත් නැතත් ගෙවුවත් නැතත් හිමිකමට ගලපන්න. වියදමක් ලබන මාසෙ වෙනුවෙන් ගෙවුවත්
නැත්නම් ගිය මාසේ වියදමක් දැන් ගෙව්වත් ඒ එකක්වත් හිමිකමෙන් අඩු කරන්න බෑ. අදාළ නැති නිසා. ලබන මාසේ ආදායමක් දැන් හම්බුණත් ගිය මාසේ ආදායමක් දැන් හම්බුණත් ඒවත් හිමිකමට එකතු කරන්න බෑ. අදාළ නැති නිසා. ඒ ටික තමයි ඔතන ඉගෙන ගන්න තිබ්බ පසුබිම. 24 අත්පිට සේවා සැපීම. සේවා සැපෙන ව්‍යාපාරයක් නම් අත්පිට සේවා සැපයලා ඒක ආදායමක් වෙනවා. වත්කමක් වැඩි වෙනවා, හිමිකමක් වැඩි වෙනවා. වත්කම මුදල් වෙනවා, හිමිකම සේවා ආදායම් වෙනවා. 25 ණයට සේවා සැපීම 20000යි. හිමිකම වැඩි වෙනවා, සේවා ආදායම්. ණයට සපයපු නිසා ණය ගැතියෝ වැඩි වෙනවා. නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑ. විසිහය පාලොස්දහක පිරිවැව් භාණ්ඩ 25000කට ණයට වික්කා. බලමු එතකොට 15000ක පිරිවැවිච්ච භාණ්ඩ 25000කට ණයට වික්කනම් වත්කම් අඩු වෙනවා 15000කින් භාණ්ඩ. 15000ක පිරිවැව් භාණ්ඩ 25000කට ණයට වික්කා. වත්කමක් වැඩි වෙනවා 25000කින් ඒක ණය ගැති. හිමිකමට එකතු කරන්න 10000ක් ඒක ලාභය. 15000ක භාණ්ඩ 25000කට ණයට වික්කම 10000ක් ලාභයි. 27 පිරිවැය 10000ක්ද ඉන්වොයිස් බිල 15000ක්ද වූ ණයට විකුණුම් ආපසු එව්වා. පිරිවැය 10000ක්ද ඉන්වොයිස් බිල 15000ක්ද වූ ණයට විකුණුම්. දැන් මෙතන කියන්නේ ආපසු එවීමක් ගැන. අපි 10000ක භාණ්ඩ විකුණලා තිබිලා තියෙනවා 15000කට. අපි ඉස්සෙල්ලා බලමු 10000ක ඒවා 15000කට වික්කනම් මොකද වෙන්නේ? 10000ක ඒවා 15000කට වික්කනම් වත්කම් 10000කින් අඩු වෙනවා භාණ්ඩනේ. 15000කින් වත්කම් වැඩි වෙනවා ණය ගැති. හිමිකමට 5000ක් එකතු වෙනවා ලාභය. මේ තියෙන 10000ක භාණ්ඩ 15000කට වික්කා. දැන් වෙලා තියෙන්නේ මේක නෙවෙයි මේවා ආපසු එවලානේ. 10000ක භාණ්ඩ 15000කට විකුණලා තිබ්බා 5000ක් ලාභ ලැබිලා තිබ්බා. ඒව ටික ආපසු එව්වා. ඒවට කරන්න තියෙන්නේ මේ සටහන මෙහෙමම අනිත් පැත්ත ගන්න. දැන් ආපසු එවනවනේ. එතකොට 10000ක භාණ්ඩ එනවා. 15000ක ඇති වෙච්ච ණය ගැතිය නැති වෙනවා. 5000ක ලැබිච්ච ලාභය අඩු වෙලා යනවා. විකුණනකොට දාන සටහනම අනිත් පැත්ත ගන්න. 10000ක 15000කට විකුණලා තිබුණා ඒවා ආපසු එව්වා. එතකොට විකුණනකොට දාපු සටහන අනිත් පැත්ත ගෙවුවා. විසියට බොල්නෑ කපහැරිය. බොල්නෑ කපහැරිය නම් ණය ගැතිය අඩු වෙන්න ඕනේ 6000කින්. වත්කමක් අඩු වෙනවා 6000කින්. ඒක ණය ගැති. හිමිකම අඩු වෙනවා 6000කින් ඒක බොල් ණය. විසිනමේ අඩමාන ණය වෙන් කළා. සමීකරණ ගානක අඩමාන ණය වෙන් කිරීම කරන්නේ බොල් ණය දාපු විදිහටම තමයි. නමුත් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා බොල් ණය අඩමාන ණය කියන්නේ කතන්දර දෙකක් හරබර යනකොට. නමුත් මෙතෙන්දී අපි එක කතා දෙකක් විතර දකින්නේ නැහැ. එකම විදිහට තමයි සමීකරණයට වැටෙන්නේ. රුපියල් 3000ක අඩමාන ණය වෙන් කරනකොට ඒත් අපි ණය ගැතිය කියන වත්කම අඩු කරගන්නවා. හිමිකම අඩු කරගන්නවා අඩමාන ණය. අංකය 30. යන්ත්‍ර ෂේ වීම 4000යි. යන්ත්‍ර කියන වත්කම අඩු වෙනවා 4000කින්. හිමිකම අඩු වෙනවා 4000කින් ෂේ.
ඔන්න යන්ත්‍ර ක්ෂය වීම. එක අයිතිකරු තමාගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුව 5000ක්. ණය හිමියන්ට ගෙවන්නේ අයිතිකාරයාගේ සල්ලි. අයිතිකාරයාගේ සල්ලි වලින් ණය හිමියන්ට ගෙවුවා කියද්දී තේරෙන්න ඕන කතාව තමයි අයිතිකාරයා ගෙදරින් සල්ලි ගේන්න එපා ණය හිමියන්ට ගෙවන්න. නේ? අයිතිකාරයා ගෙදරින් සල්ලි ගෙනල්ලා ණය හිමියන්ට ගෙවනවා. ඒතර අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය හිමියන්ට 5000ක් ගෙවුවා නම් 5000කින් ණය හිමියා කියන වගකීම අඩු වෙනවා. මේ 5000 අයිතිකාරයාගේ සල්ලි. එයා 5000ක් ව්‍යාපාරයට යොදවනවා. හිමිකම වැඩි වෙනවා. මෙතන තියෙන්නේ ප්‍රාග්ධනයේ යෙදවීමක්. අයිතිකාරයා ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ යෙදුවා. එතනින් ණය හිමියන්ට ගෙවුවා. වගකීම අඩු වෙනවා ණය හිමියෝ හිමිකම වැඩි වෙනවා යෙදවීමක්. ඊළඟ දෙක අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වරිපණම් ගෙවුවා 20000යි. අයිතිකාරයා තමන්ගේ සල්ලි වලින් ව්‍යාපාරේ වරිපණම් ගෙවලා. එතනත් කලින් අවස්ථාව වගේමයි. ගෙවලා තියෙන්නේ ව්‍යාපාරේ වරිපණම්. වරිපණම් ගෙවලා තියෙන්නේ එයාගේ පෞද්ගලික සල්ලි වලින්. ඒතර අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින් වරිපණම් ගෙවුවා නම් 20000ක කොමාරි වරිපණම් කියන්නේ වියදමක් නේ. හිමිකම අඩු වෙනවා 20000ක ඒක වරිපණම්. ඒත් අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින් මේක ගෙවලා තියෙන්නේ ඒක ප්‍රාග්ධනයේ යෙදවීමක් කියලා සලකන්න. හරියට මේ කලින් වෙච්ච එක වගේමයි නේ. අයිතිකාරයාගේ පෞද්ගලික මුදලින් වරිපණම් ගෙවලා. ඒතර පෞද්ගලික මුදලින් වරිපණම් ගෙවනකොට වරිපණම් කියන වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. එයාගේ පෞද්ගලික මුදලින් ගෙවන්නේ ඒක හරියට ප්‍රාග්ධනයේ යෙදවීමක් හා සමානයි. ඉතලා ණය හිමියන්ට ගෙවාදිත් ඒ වැඩිමයි උනේ නේ. හැබැයි ඒක ණය හිමියන්ට ගෙවීම කියන එක වියදමක් නෙවෙයි නිසා වගකීම් අඩු වුණා. එයා ඒක යොදවපු නිසා හිමිකම වැඩි වුණා. 33 34 35 ටික කියලා දෙන්න කලින් මම පොඩක් ඔයාලට පැහැදිලි කරන්න මෙන්න මේක. මම මේ කියනේවා ළමෙක් දන්නේ නැත් මම ඉස්සෙල්ලත් කිව්වා. ඔයා එක නෝට් කරගන්න කොහේ හරි තැනක. මම උත්සාහ කරනවා මිස් නොවෙන්න හැමදේම ඔයාලට කියලා දෙන්න. අඩු කාලයක් තුල. පැය 100ක් ඇතුළත අපි මේ සිලබස් එක කවර් කරන්න යන්නේ. ඉතින් ඒ නිසා අපි මොකද අතරම කියනවා නම් මෙතන තියෙන chance එක තමයි ඔයාට පැය 100ක් ඇතුළත විෂය නිර්දේශය ආවරණය කරගන්න පුළුවන් කියලා කියන්නේ ඉක්මනට ඔයාට මුළු සිලබස් එකම රිවයිස් කරගන්න පුළුවන් කියන එකයිද නේ. පැය ගණන් දැන් සාමාන්‍යයෙන් නම් පැය කීයක් පන්ති යන්නද මේ සිලබස් එකක් කරගන්න. මේ ඔන්ලයින් ක්‍රමත් එක්ක පැය 100ක් ඇතුළත සිලබස් එක කවර් කරන්න ලැබීමම හිතීමම ඔයාගේ පැත්තෙන් ගත්තාම ලොකු chance එකක්. පැය 100ක් පන්තියකට සම්බන්ධ වෙලා ඔක්කොම සිලබස් එක ඔයාට කවර් කරගන්න ලැබෙනවා කියලා කියන්නේ අමතක වෙච්ච සියල්ලම මතක් කරගන්න ඔයාට ඒක පුදුමාකාර අවස්ථාවක්. ඒ නිසා මෙතෙන්දි මම කිසි කොටසක් මිස් කරන්නේ නැහැ. නමුත් හැම එකටම නෝට් දිදී යනවා කියලා කියන නැවත මේක සාමාන්‍ය පන්තියක් වෙනවා. ඒ නිසා මම උගන්වගෙන යනවා ඔයාට ඕනනම් ඔයා නෝට් ඩවුන් කරගන්න. මතක තියාගන්න වට්ටම් ගත්තහම වට්ටම් තියෙනවා වර්ග දෙකක්. ඒ වර්ග දෙක තමයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්. වට්ටම් වර්ග දෙකක් තියෙනවා. එකක් වෙළඳ වට්ටම් අනික මුදල් වට්ටම්. වෙළඳ වට්ටමක් කියලා කියන්නේ භාණ්ඩයක් ගන්නකොට හරි විකුණනකොට හරි ඒ මත ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීමක්. උදාහරණයකට එන්නම් කෙලින්ම අපි භාණ්ඩයක් විකුණද්දි මිල ගහලා තියෙනවා 80000ක් කියලා.
නමුත් කස්ටමර් කියනවා කරුණාකරලා මට කීයක් හරි අඩු කරන්න 10ක් අඩු කරලා දෙන්න බැරිද? අපි 80ට 10ක් අඩු කරලා කස්ටමර්ට කියනවා ඔයා මට මේකට දෙන්නකො 70000ක්. බාණ්ඩේ ගහපු ගාණෙන් 8000ක් අඩු කළා. මම කස්ටමර්ගෙන් ඉල්ලන්නේ රුපියල් 8000ක් අඩු කරලා 70000ක් දෙන්න කියලා. මෙන්න මේ 8000 වෙළඳ වට්ටමක්. මේක බොරු වට්ටමක්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි මෙතනින් එහාට මේ 80000 ගැනවත් 8000 ගැනවත් කොහෙවත් සඳහන් කරන්නේ නැහැ. අපි කෙලින්ම හිතන්නේ භාණ්ඩ වික්කා 70000යි. ගනුදෙනු හැම වෙලේම ගිණුම්ගත කරන්නේ වෙළඳ වට්ටම් අඩු කළාට පස්සේ. මේ පාඩමේ විතරක් නෙවෙයි ගිණුම් කරන ප්‍රමිතවල පවා ඔය වෙළඳ වට්ටම් ගැන කතා කරනවා. උදාහරණයක් විදිහට තොග පිරිවැය ගන්නකොට, දීපල පිරියුත් උපකරණවල පිරිවැය ගන්නකොට කිසිම තැනක වෙළඳ වට්ටමක් තියෙනවා නම් ඒක අඩු කරලා නොසලකා හැරලා තමයි ගන්නෙ. හැම තැනකම. වෙළඳ වට්ටම් ගිණුම්ගත වෙන්නෙම නැහැ. ඒක අඩු කරලා ශුද්ධකේ ගන්නෙ. හැබැයි දැන් මේ ණය ගැතිය මට දෙන්න තියෙනවනේ 70000ක්. එයා මට සල්ලි දෙන්න එනකොට දැන් එයා මගේ ණය ගැතියෙක් වුණොත් මං අර ණයට නම් වික්කේ. එයා අනාගත දවසක මට සල්ලි දෙන්න එනකොට මම දන්නවා මට දැන් 70000ක් ලැබෙන්න ඕනේ මේ මිනිස්සයාගෙන්. මම මගේ පොත්වල මේ මිනිස්සයාව ණය ගැතියෙක් කියලා හඳුන ගන්නවා 70000කට. ඕනෙම වෙලාවක වෙළඳ වට්ටම අඩු කළාට පස්සේ එන ගාන අපි පොත්වල ලියන්නේ. ඉතින් මේ 70000 ගෙවන්න දෙනකොට මං කිව්වොත් හරි චාමර තව 2000ක් අඩු කරලා මට දෙන්නකො 70000ක් විතරක් කියලා ගෙවන වෙලාවේ දැනටමත් එයා මගේ පොත්වල 70000ක් ඉන්නවා. දැන් මම බාණ්ඩ විකුණපු වෙලාවේ ණය ගැති ගිණුමට හරකට ගත්තා 70000ක්. මේ අගේ. නමුත් සල්ලි හම්බනකොට මං කිව්වොත් 2000 අඩු කරලා 70000 දෙන්නකෝ. එහෙම වුණොත් මගේ මුදල් ගිණුමට හර වෙලා ණය ගැතියන්න බැර වෙන්නේ 70000යි. මේ 2000 වෙනස මට සිද්ධ වෙනවා පාඩුවක් කියලා අඳුන ගන්න. ඒක ණය ගැතියා බැර දුන් වට්ටම් හර. මේ තියෙන්නේ මුදල් වට්ටමක්. මුදල් වට්ටම ගිණුම්ගත කරනවා. ඒක ගිණුමකට එනවා. වට්ටම් වර්ග දෙකයි වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්. වෙළඳ වට්ටම් කියන්නේ ඒවා අපි ගිණුම්ගත කරන්නේ නැහැ. ඒක අඩු කරලා දාලා සුද්ධ අගය තමයි ගිණුම්ගත කරන්නේ. හැබැයි මුදල් වට්ටම් අපි ගිණුම්ගත කරනවා. ගිණුම්ගත කරනවා කියලා කියන්නේ ඒක දුන් වට්ටමක් නම් දුන් වට්ටම් ගිණුමකට හර වෙනවා. ලද වට්ටමක් නම් ලද වට්ටම් ගිණුමකට බැර වෙනවා. ඒතර උතන සමරිය වට්ටම් වර්ග දෙකක් ඇත. වෙළඳ වට්ටම් හා මුදල් වට්ටම්. වෙළඳ වට්ටම් ගිණුම්ගත නොකරයි. මුදල් වට්ටම් ගිණුම්ගත කරයි. මුදල් වට්ටම ගිණුම්ගත කරයි. වෙළඳ වට්ටම ගිණුම්ගත නොකරයි. මේක කලින් ඉගෙනගෙන නැති ළමෙක් ඉන්නවා නම් මේ විදිහට පටස් කළා පොඩි මයින්ඩ් මැප් එකක් ගහගත්තා නම් ඔයාලට වැඩි තේරෙනවනේ. දැන් බලමු. දෙහෙම නොතේරෙන දෙයක් තියෙනවා නම් මම ලියා ගන්න කියන එකෙන් ඉන්න එපා. ඒතර කාලය යනවා. නිනස පටපට ගාලා නෝට් ඩවුන් කරගත්තා. අංක 33 බලන්න. 20000ක් ලෙස මිල ලකුණු කර තිබූ භාණ්ඩ තොගයක් 10000ක වට්ටමක් අඩු කරලා ගත්තා. 20000ක් කියලා ගහලා තිබ්බ එකක් 10%ක් අඩු කළා. ඒ කියන්නේ 2000ක් අඩු කළා. ගත්තේ 18000කට 2000 නොසලකා හරින්න. ඒක වෙළඳ වට්ටමක්. එහෙනම් කිලින්ම අපි හිතන්නේ 20000ක බඩු 18000කට ගත්ත කියලා නෙවෙයි. 18000ක භාණ්ඩ ගත්ත එච්චරයි. 20000ක භාණ්ඩ 10%ක් අඩු කළා ගත්ත 18000කට වත්කමක් අඩු වෙනවා 18000ක් මුදල්. වත්කමක් වැඩි වෙනවා 18000ක් භාණ්ඩ. මුදල් අඩු වෙනවා භාණ්ඩ වැඩි වෙනවා. ඊළඟ 34 ණයගැති සිසිරගේ ශේෂය 50000 ලැබීමේදී දුන් වට්ටම 10%යි. ණයගැති සිසිරගේ ශේෂය 50000 ලැබෙදී දුන් වට්ටම 10%යි. ඒතර ණයගැති සිසිරගේ ශේෂය 50000යි. 50000ට 10%ක් 5000යි. ඒතර ණයගැති සිසිරගේ ශේෂය 50000 ලැබෙදී දුන් වට්ටම 10%යි. ඒක තියෙනවා මුදල් වට්ටමක්. 50000කින් ණයගැතිය කියන වත්කම අඩු වෙනවා.
10ක් අඩු කළා මුදල් ලැබෙන්නේ 45000යි. හිමිකමෙන් අඩු කරන්න 5000 දුන් වට්ටම්. දැක්කනේ එතන මුදල් වට්ටමක් එනවා ඒක ඉනුමගත කරනවා. 35. ණය හිමි කුසල්ගේ ශේෂය රුපියල් 20000 පියවීමේදී ලද වට්ටම 120යි. කුසල්ගේ ශේෂයක් තිබ්බ 20000ක වගකීමක් අඩු කරන්න 20000ක් ණය හිමි. මේකෙන් 120ක් අඩු කළා. 20000ට 120ක් 4000යි. එහෙනම් කුසල්ට ගෙවන්නේ 16000යි. 4000ක් හිමිකමට එකතු කළා ලද වට්ටම්. 35. මාසය තුල පරිභෝජනය කළ ලිපි ද්‍රව්‍ය වලගේ 8000යි. 8000ක ලිපි ද්‍රව්‍ය පාවිච්චි කළා කියන්නේ දැන් අපි ලිපි ද්‍රව්‍ය ගන්න ඇතිනේ. ගත්ත ලිපි ද්‍රව්‍ය අපි ගාව වත්කමක් විදිහට තියෙනවා. ඒ වත්කමෙන් 8000ක පාවිච්චි කළා. ඒ කියන්නේ 8000 අපිට වියදම් වුණා. ලිපි ද්‍රව්‍ය කියන වත්කම 8000කින් අඩු වෙනවා. හිමිකම 8000කින් අඩු වෙනවා. මේ තියෙන්නේ පාවිච්චි කළ ලිපි ද්‍රව්‍ය. තිස්හය. ඒක 30යි. 35 මම මගේ හරියද? නෑ මේක 30යි. 37 ඊළඟට. 37. 3,50,000ක පිරිවැය වූ ඉඩමක් ලක්ෂ 4කට ප්‍රත්‍යාගණනය කළා. එල්කේස් 16 එහෙම ප්‍රත්‍යාගණන අපි තියාගෙන පට්ට ගහයි. 3,50,000ක ඉඩමක් ලක්ෂ 4කට නැවත අගය කළා. එන ඉඩම් කියන වත්කම අඩු වෙනවා 3,50,000කින්. සෝරි වැඩි තමයි මට වැරදුනා. 3,50,000ක ඉඩමක් ලක්ෂ 4කට ප්‍රත්‍යාගණනය කළා. අතීතයේදී අපි ඉඩමක් අරන් තියනවා 3,50,000කට. අපේ පොත්වල ඕක පෙන්නනවා 3,50,000ක ඉඩමක් තියනවා කියලා. ඒක නැවත අගය කරනවා ලක්ෂ 4කට. 3,50,000 ඉඩම ලක්ෂ 4කට අගය කරනකොට ඉඩමේ අගය 50,000කින් වැඩි වෙනවා. ඉඩම් වල ඉහළ යාමක් වෙනවා 50,000ක්. ප්‍රත්‍යාගණනය කියන්නේ ව්‍යාපාරයක් විසින් වත්කම් නැවත තක්සේරු කරලා අගය වැඩි වෙලා හෝ අඩු වෙලා නම් ඒක පොත්වලට ගන්න ක්‍රියාවලිය. එතකොට මෙතන ඉඩම 50,000කින් වැඩි වෙනවා ඒත් එක්ක හිමිකම 50,000කින් වැඩි වෙන්න ඕනේ. මේ තියෙන ප්‍රත්‍යාගන්න ලාභ. ප්‍රත්‍යාගන්න ලාභ. තෙල්කේස් 16 එහෙම දන්න ළමයි මෙතන ඉන්නවනම් ප්‍රත්‍යාගන්න ලාභ අපි ප්‍රත්‍යාගන්න සංචිතයට ගෙනියනවා. දන්නේ නැති කෙනෙක් කියනවා එල්කේස් 16 කරනකොට අල්ලගන්න. ප්‍රත්‍යාගන්න ලාභයක් නම් ප්‍රත්‍යාගන්න සංචිතයට ගෙනියනවා. ඒතර ඒක හිමිකම වැඩි වෙනවා. බය වෙන්න එපා මේක දන්නේ නැති කෙනෙක් කියනවා නම් ඉස්සරහට ප්‍රත්‍යාගණනය වෙනම කතා කරනවා. 38 ගෙව් බැංකු ණය වාරිකයේ 20000යි ඒ තුල ඇතුළත් පොලිය 3000යි. 20000ක බැංකු ණය වාරිකයක් ගෙවුවා නම් වත්කම අඩු වෙනවා 20000කින් මුදල්. ඒක ඇතුලේ තියෙන්නේ 3000ක් පොලිය නම් 20000 ඇතුලේ 3000 පොලිය. ඒ කියන්නේ බැංකු ණය අඩු වෙන්නේ 17000යි. 20000ක් සල්ලි වලින් ගෙවුවා බැංකු ණය වාරික සඳහා. ඒකෙන් 3000ක්ම ගෙවලා තියෙන්නේ පොලිය සඳහා. එහෙනම් ණය ගෙවිලා තියෙන්නේ 17000යි. 39 තොගහානි 5000යි. තොග 5000කින් අඩු වෙනවා. හිමිකම 5000කින් අඩු කරන්න තොග අලාභ. 5000ක තොගයක් හානි වුණා. ඒ 5000 අපිට අලාභයක්. 40 40000ක තොගයක් හානි වුණා. එයින් 80ක් රක්ෂණ වන්දි ලැබෙන්න ඕනේ. 40000ක තොග හානි වුණාට 40000ම පාඩුවක් නෙවෙයි. තොග කියන වත්කම 40000කින් අඩු කරන්න 80ක් කියන්නේ 32000ක් වත්කමකට එකතු කරන්න ලැබිය යුතු වන්දි 40000ක තොග හානි වෙනවා 32000ක් වන්දි ලැබෙන්න ඕනේ. හිමිකමෙන් 8000ක් අඩු කරන්න තොග අලාභ.
තොග අලාභ. ඉතින් ඔය ගනුදෙනු 40 සමීකරණයට දාගන්න පුළුවන් නම් අපිට හිතන්න පුළුවන් අලුතෙන් දෙයක් ආවත් ඒක හිතා ගන්න ඕනේ කරන හයිය ඔයාගේ ඔළුවේ හැදුනා කියලා. මං කියන්නේ මේ 40 එකක් විභාගෙදී කියලා. මොනවා ආවත් කරගන්න ඕනේ කරන ඒ ශක්තිය ඔයාට ලැබෙන්න ඕනේ ওই ටික කරගෙන යනකොට. යමු එතනින් එහාට. කීයක් තිබ්බද බලන්න 40? දාන්න බලන්න. 40න් කීයද? අනේ මට 35යි. 40න් කීයක් විතර හරිද? 39යි. 39යි 36යි. 40න් 40යි 38යි. ඔයාලා මොකද හිතන්නේ මෙහෙම කරගෙන යනකොට ඔයාලට මතක් වෙනව නේද මේවා? 30 ඉන්නවා 30 මදි. 30 ප්‍රැක්ටිස් කරන්න. කරගෙන නැති මං හිතන්නේ මගේ අවශ්‍යතාවය ඔයාලගේ ඔළුවට දඩබඩ ගලම එක ලැබෙන්න ඕනේ. පොඩි අවුල් ටිකක් දීලා විසඳගත්තා හොඳයි. දඩබඩ ගාලා වැටෙනවා. දඩබඩ ගාලා තමයි වැටෙන්න ඕනේ. හරි. දැන් අපි ඊට පස්සේ යනවා මේ අපි මුළු සමීකරණ පාඩමම රිවයිස් කරගමු. රයිට්? එතකොට බලන්න. යමු උතනින් එහාට. මෙතන වෙන්නේ මෙහෙමයි. අපිට ඊළඟට යන්න තියෙනවා සමීකරණ ගණන් වල කොහොමද ලාභය සෙවීම කරන්නේ? අපි කිලිම ගානකින් යමු. එන්න ප්‍රශ්න අංකය 28ට රූපසිංහගේ ව්‍යාපාරයේ 2020 ජූනි මාසයේ පහත ගනුදෙනු සිදු වී තිබේ. එම ව්‍යාපාරයේ 2020 ජූනි 1 දිනට ගිණුම් කරන සමීකරණයේ වටිනාකම පහත දැක්වේ. වත්කම් සමානයි හිමිකම ධන වගකීම. ජූනි 1 ශේෂය වත්කම් ලක්ෂ 5යි. හිමිකම ලක්ෂ 3යි වගකීම ලක්ෂ 2යි. වෙන ජූනි මාසය තුල සිදු වූ ගනුදෙනු අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු සමීකරණයට ගලපන්න දෙක පහත ප්‍රවේශ වලට ලාභය ගණනය කරන්න. ඒතර ලාභය හොයන්න කියනවා ආදායම් වියදම් ප්‍රවේශය හා ශුද්ධවත්කම් ප්‍රවේශය. මම දෙනවා පොඩි කාලයක් පුළුවන් කට්ටියට හදන්න විනාඩි 10ක්. අනිවාර්යෙන් මම මේ ගාන හදන විනාඩි 10කට අඩු කාලයකදී හදන්න උත්සාහ කරන්න. ප්‍රශ්න දින කට්ටිය වෙනුවෙන් මම මේක සාකච්ඡා කරලා යනවා. ගන්න විනාඩි 5කින් කරන්න try එකක් දෙන්න.
ඔගෙන කහනවා මෙතන ආදායම් වියදම් ප්‍රවේශය කියන්නේ මොකක්ද? ආදායම් වියදම් ප්‍රවේශය කියලා කියන්නේ ලාභ ලාභ ප්‍රකාශයට. බලමු. සමීකරණ දෙනවා වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා. මෙතන ආරම්භක ශේෂාවහම වත්කම් ලක්ෂ 5යි හිමිකම ලක්ෂ 3යි වගකීම් ලක්ෂ 2යි. ඊළඟට ගනුදෙනු සේවා සපය ආදායම 65000යි. එක වත්කම් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. දෙක ලක්ෂයක ණය මුදලක් ලැබුණා නම් වත්කම් වැඩි වෙලා ලක්ෂයක් වගකීම් වැඩි වෙනවා. තුන ණය හිමියන්ට 40000ක් ගෙවුවා නම් වත්කම් වැඩි වෙනවා. වත්කම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා. හතර අයිතිකරුගේ පෞද්ගලික ප්‍රවේශනයට 8000ක මුදල් අරගෙන ගියා. වත්කම් අඩු වෙලා හිමිකම් අඩු වෙනවා 8000ක්. මේක ගැනිල්ලක්. පහ සේවක වේතන 10000ක් මුදලින් ගෙවුවා. වත්කමක් අඩු වෙනවා 10000ක්. හිමිකම අඩු වෙනවා 10000ක්. 6 ණය ගැතියෙකුගෙන් 25000ක් මුදල් ලැබුණා. ණය ගැතියා කියන වත්කම අඩු වෙලා මුදල් කියන වත්කම වැඩි වෙනවා. 7 මෝටර රථ 2000ක් මාසය තුල ෂෙයා කළා. මෝටර රථ ෂෙයා 2000යි. වත්කම් අඩු වෙනවා හිමිකම අඩු වෙනවා 2000ක් ෂෙයා. 8 අයිතිකරු 9000ක් ප්‍රාග්ධන යෙදුවා. වත්කම් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. එයා 15ට එකතු කළා නම් 5,65,000 6,65,000 6,25,000 6,15,000 6,17,000 6,07,000 6,05,000 නේ. මෙතන 3,65,000 3,65,000 3,47,000 3,45,000 3,54,000 මෙතන ලක්ෂ 3යි 2,60,000 3,54,000 2,60,000 කියලා කියන්නේ 6,14,000 හරි. ලක්ෂය yes. හොඳයි. දැන් බලන්න සමීකරණ ගානක ලාභය සෙවීම. අමු. ළමයිනේ සමීකරණ ගානක ලාභය හොයන්න කිව්වහම උඩට දාගන්න ලාභය හොයන්න ක්‍රම තියෙනවා දෙකක් සමීකරණ පාඩමේ. අතරම සමීකරණ පාඩම විතරක් නෙවෙයි මේ ගිණුම්කරණය කියන විෂය පුරාවටම ලාභය හොයන්න සාමාන්‍යයෙන් පාරවල් දෙකයි. එකක් තමයි ආදායම් හා වියදම් ප්‍රවේශය කියලා කියන්නේ. අනික තමයි ලාභ සමීකරණය කියලා කියන්නේ. එතකොට සමීකරණ ගානක ලාභය හොයන්න අපි පාවිච්චි කරන ප්‍රවේශ තියෙනවා දෙකක්. එකක් තමයි ආදායම් හා වියදම් ප්‍රවේශය. ඒක තමයි ලාභ ලාභ ප්‍රකාශය. ලාභ සමීකරණයේ ප්‍රවේශය. නැත්නම් මේකට අපි කියනවා ශුද්ධ වත්කම් ප්‍රවේශය. හරිද? දරවලුට දාගන්න. ගිණුම්කරණය කියන විෂය ඇතුලේ ලාභය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. ආදායම් හා වියදම් ප්‍රවේශයේදී කරන්නේ අපිට පුළුවන් ආදායම් ප්‍රකාශයක් ගන්න. මේක වර්තමානයේ ආදායම් ප්‍රකාශය කියන වචනේ නෙවෙයි යෙදෙන්නේ ලාභ අලාභ ප්‍රකාශය. ලාභ
අලාභ ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය කියන්නේ මීට කලින් පාවිච්චි කරපු වචනේ. කමක් නැහැ, වැරදි නැහැ. ඉතින් ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයනේ. ඒකින් කඩාගත්ත වචන තමයි මේ යන්නේ. ඉතින් මෙතෙන්දි කරන්න තියෙන්නේ ආදායම් ටිකෙන් වියදම් අඩු කළා. ආදායම් වලින් වියදම් අඩු කළාට පස්සේ ලැබෙනවා ලාභය. නමුත් ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ විදිහට ආදායම් ඍණ වියදම් කියලා ගන්න පුළුවන් සේවා ව්‍යාපාරවල විතරයි. සේවා සපයන ව්‍යාපාරයක් නම් ආදායම් ඍණ වියදම් කියලා ගත්තා. හැබැයි මේක වෙළඳ ව්‍යාපාරයක් වුණා නම් වෙළඳ ලාභ ගිණුම එන්න ඕනේ. විකුණුම්, අඩු කළා විකුණුම් පිරිවැය, දල ලාභය, වෙනත් ආදායම් වියදම් ආදී වශයෙන්. මෙතන සේවා ව්‍යාපාරයක් නිසා අපිට පුළුවන් මේ ෆෝමැට් එකට යන්න. වෙළඳ ව්‍යාපාරයක් වුණා නම් අපි වෙළඳ ලාභ ප්‍රකාශයට එන්න ඕනේ. දැන් මතක තියාගන්න ඕනෙම වෙලාවක ගිණුම් කරන සමීකරණේ පාඩමේ ලාභ ගණනයක් කරන්න කියලා කියද්දී ඔයා හදනවා නම් ලාභ අලාභ ප්‍රකාශය මේක හදනවා නම් විභාගවල පුළුවන් තරම් යන්න කෙටි ක්‍රමවලට, පුළුවන් තරම් යන්න ෂෝට් කට් වලට, දීර්ඝ ක්‍රම හිත හදන්න යනකොට කාලේ නාස්ති වෙනවා. මේකට මම කියන පහසුම ක්‍රමය තමයි ඔයා දන්නවා හිමිකමට බලපාන ගනුදෙනු වර්ග 4යි. හිමිකමට බලපාන ගනුදෙනු වර්ග 4යි. ප්‍රාග්ධනයේ යෙදවීම, ගැනිලි, ආදායම්, වියදම්. යෙදවීම, ගැනිලි, ආදායම්, වියදම් කියන ගනුදෙනු 4 මත හිමිකම වෙනස් වෙනවා. ඔය 4න් යෙදවීම සහ ගැනිලි කියන දෙක හිමිකමට බලපානවා, නමුත් ලාභයට බලපාන්නේ නැහැ. හිමිකමට බලපාන නමුත් ලාභයට වල නොපාන ගනුදෙනු දෙකයි. ඒක තමයි ප්‍රාග්ධනයේ යෙදවීම සහ ගැනිලි. ඒ නිසා ඔයා හදාගෙන යනකොට ප්‍රාග්ධනයේ යෙදවීමක් හෝ ගැනිල්ලක් දැක්කොත් ඒවා හැර හිමිකම යටතේ තියෙන ඊතුරු සියලු ගනුදෙනු ලාභයට බලපාන්න ඕනේ නේ. එයි ප්‍රාග්ධනයේ යෙදවීම නොවන හිමිකමේ වැඩිවීමනේ ආදායම් කියලා ඉගෙන ගත්තේ. ගැනිලි නොවන හිමිකමේ අඩුවීමනේ වියදම් කියලා ඉගෙන ගත්තේ. ඒ නිසා හිමිකම යටතේ යෙදවීම නොවන වැඩිවීම ආදායම්, ගැනිලි නොවන අඩුවීම වියදම්. එනිසා ඕන වෙලාවක ලාභ ප්‍රකාශයක් හදන්න කිව්වම වෙන කොහෙවත් බලන්න එපා. මෙන්න මේ හිමිකම තීරුව විතරක් බලන්න. මේ 65000 අපි දැක්ක මේකේ තිබ්බේ සේවා ආදායමක්. මම මෙතනින් සේවා ආදායම තියන්න ගැනිලි මාක් කරගන්න. වේතන තියන්න ෂේතන යෙදවීම මාක් කරගන්න. ගැනිලි සහ ප්‍රාග්ධනයේ යෙදවීම මේ දෙක හැර සෙසු හිමිකමේ වැඩිවීම ආදායම්, ඉතුරු හිමිකමේ අඩුවීම වියදම්. ඒ අනුව 65000 මම ගන්නවා ආදායමක්, සේවා ආදායම. මම මේ 8000 ගැනිල්ල අතාරින්න වේතන 10000 අඩු කළා. ෂේ 2000 අඩු කළා. ඒ අනුව ආදායම් වල එකතුව 65000යි, වියදම් වල එකතුව 12000යි, ශුද්ධ ලාභය 53000යි. ඒ පොඩි ගාණෙන් ඉගෙන ගන්න ඕනේ තීරිය තමයි යෙදවීම නොවන අනිකුත් හිමිකමේ වැඩිවීම ආදායම් වේ. ගැනිලි නොවන හිමිකමේ අඩුවීම වියදම් වේ. ඒ ෂෝට් කට් එකෙන් ලාභ හොයන්න. ඔන්න අපි හදනවා ලාභ ප්‍රකාශය. මොකක්ද ලාභ සමීකරණය කියලා කියන්නේ? ලාභය සමානයි අවසාන ප්‍රාග්ධනය ඍණ ආරම්භක ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. ඍණ අමතර ප්‍රාග්ධනය. ඔය සමීකරණයට දාලත් ලාභය හොයන්න පුළුවන්. මෙතන අග ප්‍රාග්ධනය 3,54,000යි.
ඍණ ආරම්භක ප්‍රාග්ධනයේ ලක්ෂ 3යි. එකතු කළා ගැනිලි 8000යි. අඩු කරන අමතර ප්‍රාග්ධනය 9000යි. තුන් ලක්ෂ 54000න් ලක්ෂ 3ක් ගියම 54000යි. 54000න් 1000ක් ගියම 53000යි. ඔන්න ලාභ සමීකරණයට හැදුවමත් එන්න වෙලාවෙමයි. මම දැන් කෙනෙකුට මේක ලියනකොට ප්‍රාග්ධනය කියන වචනයට සුද්ධවත්කම් කියලා ලියන්න පුළුවන්. මොකද ප්‍රාග්ධනයට කියන තව නමක් නේ සුද්ධවත්කම්. අවසාන හිමිකම, අවසාන ප්‍රාග්ධනය, අවසාන සුද්ධවත්කම්. ඒ ඕනේ වචනකින් යන්න පුළුවන්. සුද්ධවත්කම්. අන්න ඒ නිසානේ මේකට සුද්ධවත්කම් ප්‍රවේශය කියන්නේ. ප්‍රවේශ වෙන සුද්ධවත්කම් වලින්. මොනවා වුණත් අර තියරියක් උගන්වන්න නැතුව යන්න මගේ හිත දෙන්නේ නැහැ කොච්චර ස්පීඩ් එකේ කළත්. ඒ නිසා මේකත් හැදිච්ච විදිය මම ඔයාලට කියලා දෙන්නම්. මේ ලාභ සමීකරණය කියන්නේ කටපාඩම් කරන්න ඕනේ, ගිරව දාන්න ඕනේ කන් නෙවෙයි. මේකේ ලස්සන තියරියක් තියෙනවා. මොකක්ද තියරිය? දැන් අපි මෙතෙන්දි කරන්නේ ආදායම් හා වියදම් ටික දාලා ලාභ හොයනවනේ. සුද්ධ වත්කම් ප්‍රවේශයේදී වෙන්නේ මේකයි. අග ප්‍රාග්ධනයේ මූල ප්‍රාග්ධනයේ අඩු කරනවා. කියන්නේ අග සුද්ධ වත්කම් ඍණ මූල සුද්ධ වත්කම්. 354000න් ලක්ෂ 3 අඩු කළාම එනවනේ 54000ක්. ඔය 54000 කියන්නේ අවුරුද්ද තුල නැත්නම් මාසය තුල හිමිකමේ වෙච්ච මුළු වෙනසනේ. 354000න් ලක්ෂ 3ක් ගියා. හිමිකම මුළුමනින්ම වෙනස් වෙනවා 54000කින්. හිමිකම වෙනස් වෙන්නේ ගනුදෙනු හතරක් නිසා. යෙදවීම් ගැනිලි ආදායම් වියදම්. මෙතන උඩ සිට පහළට එනකොට හිමිකම ලක්ෂ 3 සිට 54000 දක්වා වැඩි වෙනවා. ඒකට බලපානවා හේතු හතරක්. යෙදවීම් ගැනිලි ආදායම් වියදම්. නමුත් ඔය හතරින් යෙදවීම් සහ ගැනිලි ගන්නේ නැහැනේ ලාභ හොයන්න. ඒතර උඩ සිට පල්ලෙහාට එනකොට ගනුදෙනු හතරෙම බලපෑම තියෙනවා. ලාභ සමීකරණෙදි කරලා තියෙන්නේ ගනුදෙනු හතරෙම බලපෑම අරගන්නවා. මේකෙන් මේක අඩු කළාම ගනුදෙනු හතරෙම බලපෑම එනවනේ. ඒ හතරෙම බලපෑමෙන් ගැනිලි වල බලපෑමයි යෙදවීම් වල බලපෑමයි ඉවත් කළා දානවා. ඒකනේ කරලා තියෙන්නේ. අග ප්‍රාග්ධනයේ මුල ප්‍රාග්ධනයේ අඩු කළා. ඒතර එනවා ගනුදෙනු හතරෙම බලපෑම. ගැනිලි අඩු වෙලානේ තියෙන්නේ උඩ සිට පල්ලෙහාට එනකොට. ගැනිලි නැවත එකතු කරනවා. ඒතර ගැනිලි වල බලපෑම නැති වෙනවා. අමතර ප්‍රාග්ධනයේ යෙදවීම එකතු වෙලානේ තියෙන්නේ. ඒ බලපෑම නැති කරන්න ඒක අඩු කරනවා. ඒතර ඒ විදිහට අපිට පුළුවන් මේ ලාභ සමීකරණයට ගියත් ඇත්තටම ඉතුරු වෙන්නේ මොනවද එතකොට? ආදායම හා වියදම්නේ. යෙදවීම සහ ගැනිලි වල බලපෑම ඉවත් කළා කියන්නේ ආදායම හා වියදම් වල බලපෑම විතරයි මෙතන ඉතුරු වෙන්නේ. ඒ නිසා තමයි මේ දෙක සමාන වෙන්නේ. හරි. මම හිතනවා ඔයාලා මේක හදාගත්තා කියලා හරියට. අපි යමු ගණන් හදන්න කෙලින්ම. අපි ප්‍රශ්න අංක 29ට යමු 2015 A level. අපි ප්‍රශ්න ටිකක් කරමු. හොඳයි අපි ප්‍රශ්න සාකච්ඡාව ඊළඟ වීඩියෝ එකට දාමු. මේ වෙනකන් කරපු කොටස් බලලා ඊළඟ වීඩියෝ එක බලන්න.